මේ දවස්වල අපි හැමෝම කතා කරන දෙයක් තමයි අපි සල්ලි වලට මොකද කරන්නේ, අනාගතේ මොනවා වේද, ප්‍රොපර්ටි ගන්නවද, කොහොමද ඉන්වෙස්ට් කරන්නේ, අපි කොහොමද සර්වයිව් වෙන්නේ, කොහොමද කන්නේ බොන්නේ කියන එක හැම තැනම කතා වෙන දෙයක් වෙලා. ඉතින් මට ඒක ඒ වෙනුවෙන් ඔයගලන්ට යම්කිසි දෙයක් මගේ නොලෙජ් එක ඔයගලන්ට දෙන්න හිතුණා. මේ වගේ අමාරු කාලෙක කොහොමද අපි සර්වයිව් වෙන්නේ, මේ වගේ අමාරු කාලෙක කොහොමද අපි අපේ ජීවිතය කොහොමද සාර්ථකව මේක අල්ලගෙන ඉන්නේ විතරක් නෙමෙයි, කොහොමද අපි ටික දියුණු වෙන්නේ කියන එක ගැන මගේ නොලෙජ් එක ඔයගලන්ට දෙන්න. මේ වෙලාවේ ඔයගලන්ට පුළුවන් නම් චුට්ටක් මීට අවුරුදු ගාණක් ආපස්සට ඔයගලන්ට සල්ලි තිබුණේ නැත්නම් හම්බ කරගෙන හොඳට ඉන්න කාලෙට පොඩ්ඩක් මනසින් ගියොත් ඒ කාලේ කොච්චර ඒ කාලේ අපි හැමෝටම සල්ලි තිබ්බද, රටේ හැමෝටම සල්ලි තිබ්බද, රටේ හැමෝටම කන්න බොන්න තිබ්බද? ඒ කාලෙත් කියන්නේ මොන කාලෙට ගියත් පිරිසක් සැප විඳිනවා, පිරිසක් දුක් විඳිනවා. සල්ලි හම්බ කරන්න අමාරු කෙනාට හැමදාමත් සල්ලි හම්බ කරන්න අමාරුයි. ඒගොල්ලෝ හැමතිස්සෙම නිදහසට කාරණාවක් කියනවා. සල්ලි හම්බ කරන්න පුළුවන් කෙනා හැමතිස්සෙම ගේම් එකේ ඉන්නවා. හැමතිස්සෙම ගේමක් ගහ ගන්නවා. ඒගොල්ලෝ කොහොම හරි හම්බ කර ගන්නවා. ඉතින් දැන් මෙන්න මේක මෙතනට ඇප්ලයි කරොත් ඒකට ඔයගලන්ට කියන්න පුළුවන් දෙයක් තියෙන නෑ. ඒක ඒ කාලේ සාමාන්‍ය තත්ත්වයේ වගේ නෙමෙයි. දැන් එහෙම නෙමෙයි. දැන් තත්ත්වය වෙනස් වෙලා. දැන් මුළු රටේම ඩොලර්ස් නෑ, සල්ලි නෑ. එහෙම වුණොත් එහෙම කියන්නේ පෙට්‍රල් නැති වුණොත් එහෙම කියන්නේ ඒ කියන්නේ සාමාන්‍යයෙන් මිනිහෙක්ට රටකට දියුණු වෙන්න අත්‍යවශ්‍යම දේවල් ටික තමයි නැති වෙලා තියෙන්නේ. එතකොට කර්මාන්තශාලා කඩා වැටෙනවා, ඉම්පෝර්ට් කරන්න බෑ. මොකද අපි ගොඩාක්ම ඉම්පෝර්ට් කරන අපි ජීවත් වෙන්නේ හැමතිස්සෙම ලංකාවේ හැමතිස්සෙම පිටරටින් මෙහෙට ගෙනාව නිසා කුණු ටිකක් මෙහෙට ගෙනාවනේ, කුණු කන්ටේනර්ස් මෙහෙට ගෙනාවා. එතකොට මේක නිකන් ඔක්කොම අර ජංක් යාඩ් එක වගේ හැම එකම ඔක්කොම ජංක් ටික ඔක්කොම මෙහෙට ගෙනාපු රටක්. ඒ අරෙන්න මෙහි ලොකු දෙයක් අපිට කරන්න බැරි වුණා. ඉතින් ඊට අමතරව පාලකයන් විසින් හොරකම් කරපු හින්දා හැම හොරකම පාලකයන් විතරක් නෙමෙයි රටේ සාමාන්‍ය ජනතාව ඔෆිස් එකෙන් A4 sheet එකක් හරි හොරකම් කරගෙන යන්න, Tamante රාජකාරියට අදාළ නොවන විදිහට ෆොටෝකොපි එක ගහගන්න හරි තමන්ගේ දේවල් කරගන්න, ඒ කියන්නේ හොරකම කරන්න යොමු වෙච්ච හින්දා හරි රටට මේ තත්ත්වය උදා වුණා. හරි ඒක හරි. හැබැයි අපි ඒ ටික ඔක්කොම පැත්තකට තිබ්බත් අපි කල්පනා කරනවා අපි දැන් කොහොමද සර්වයිව් වෙන්නේ? අපි කොහොමද මේ ගමන යන්නේ? අන්න ඒක නිසා තමයි මම ඔයගලන්ට මතක් කරන්න අපේ රටේ මීට කලිනුත් යුද්ධ ආවා. ඊට කලින් ලෝක යුද්ධ වලට මුහුණ දුන්නා. ගොඩාක් ප්‍රශ්න ආවා. හැබැයි මොන ප්‍රශ්න ආවත් ලෝක ඉතිහාසය ගත්තත් අපිට ලොකු ප්‍රශ්න වලට මුහුණ දීගෙන වසංගත, ආර්ථික අවපාත මේ හැම දෙයක් එක්කම අපි සර්වයිව් වෙවි ආවා. දැන් පහුගිය ටිකේ COVID-19 තත්ත්වෙන් ගොඩාක් දෙනෙක් නැති වුණා. දැන් මේ වෙලාවේ මේක බලන්නේ ඒ නැති වෙච්ච අය නෙමෙයි ඉන්නේ. මේ ඒ හැම ප්‍රශ්නකින්ම සර්වයිව් වෙලා ඉතුරුලා ඉන්න ටිකක් තමයි මේ වීඩියෝ එක බලන්නේ. ලාංකිකයෝ. ඉතින් එහෙනම් පළවෙනිම දේ තමයි ඔයගොල්ලෝ හරි වාසනාවන්තයි. මොකද ඔයගොල්ලන් ගොඩාක් විශේෂයෙන්ම අවුරුදු 30ක යුද්ධයක් පහු කරගෙන ආවා. ඒ යුද්ධේ පහු කරගෙන ඇවිල්ලා ගොඩාක් කලබල අපේ ලංකාවේ තිබුණා. ලෝකෙම වසංගත තිබුණා, ආර්ථික අවපාත තිබුණා. හැම දෙයක්ම අපිට බලපෑවා. හැබැයි අපි දැන් මේ වෙලාවේ මේක බලන් ඉන්න ඔබ කොහොම හරි සර්වයිව් වෙලා ඉන්නවා. හැබැයි ඔබ මේ වීඩියෝ එක ඔබ බැලුවා කියන්නේ ඔබ යම්කිසි ආකාරයකට මේ මනෝවිද්‍යාව ගැන ඒ වගේම මොළය සම්බන්ධයෙන්, මනස සම්බන්ධයෙන් මේ මනසේ තියෙන ශක්තිය විශ්වාස කරන කෙනෙක්. එහෙනම් ඔබ අර සාමාන්‍ය වාසනාවන්ත අතරින් තව ටිකක් විශේෂ කෙනෙක්. මේක බලන ඔබ. ඒ නිසා මම ඔබට කතා කරන්නේ මේක ඔබ මනස ගැන, මේ මොළය ගැන, අපේ ජීවිතේ අපේ මනසින් කොහොමද අපි මේ හැම දෙයක්ම කන්ට්‍රෝල් කරන්න කියන එක යම් තාක් දුරකට විශ්වාස කරන කෙනෙක් නිසා ඔබට පුළුවන් මේ වගේ අමාරු කාලය ඇතුලේ කොහොමද අපි අපේ ජීවිතේ ගොඩනගා ගන්නෙ කියන එක දිහා වෙනත් විදිහකට බලන්න. අර හැමෝම බය වෙලා දඟලනකොට හැමෝම බය වෙලා මොනවද අපි ඉන්වෙස්ට් කරන්නේ, කොහොමද සල්ලි බැංකු වලින් අදිනවා, ඊට පස්සේ බැංකු ටික කඩාගෙන වැටෙනවා, ඒ වගේ මට්ටමකට යන්නේ නැතුව මේ විශ්වාසයෙන් මේ ගමන යන්න. එහෙම නැත්නම් විශ්වාසයෙන් අනාගතයට අඩිය තියන්න පුළුවන් කෙනෙක් බවට පත් වෙන්නේ කොහොමද කියන එක තමයි අද මට ඕනේ ඔබත් එක්ක කතා කරන්න. මොකද මේ වගේ කාලේ ගොඩාක් දෙනෙක් සාමාන්‍යයෙන් මානසිකව වැටෙනවා, ડિප්‍රෙෂන් හැදෙනවා, ඇන්සයිටි හැදෙනවා. ඒක සාමාන්‍ය දෙයක්. විශේෂයෙන්ම පිරිමි අයට. අවුරුදු 30න් පස්සේ ගොඩාක් පිරිමි අය මම හිතන්නේ ලංකාවේ ගොඩාක් පිරිමි අය කතා කරන්නේ නැහැ, කියන්නේ නැහැ, වයිෆ්ට කියන්න විදිහක් නැහැ, කාටවත් කියන්න විදිහක් නැහැ. මොකද තමන් ෆේල් වෙලා. එමුනේ තමන්ට මේකට බයක් ඇති වෙනවා කියලා තව කෙනෙක් පිළිගන්නවට, තව කෙනෙක් තමන් ගැන මොන වගේ හිතයිද කියන බය තමන්ට තියෙනවා.
මොකද ලංකාවේ සාමාන්‍යයෙන් අර පිරිමි කෙනෙක්ට අඬන්නවත් ඉඩ දෙන්නේ නැති සමාජයක් නේ තියෙන්නේ. අයියෝ මොකද්ද පිරිමිකම කියන එක ඒගොල්ලන් ලොකුවට හරස් වෙලා තිනවා. ඉතින් ඒ නිසා මේ කාලේ ගොඩක් වෙලාවට පෞල් ජීවිතයක් ගත කරන පුංචි දරුවෝ ඉන්න තාත්තා කෙනෙක් නම් මේ වෙලාවේ ගොඩක් බයෙන් ඉන්න පුළුවන් අනාගතය ගැන මොකක්ද කරන්නේ? එතන රට දාලා යනවද? එහෙම නැත්නම් කොහොමද ඉන්වෙස්ට් කරන්නේ වගේ ගොඩාක් ලොකු බයක් ඇති වෙන්න පුළුවන්. හැබැයි පළවෙනිම දේ තමයි මේක මතක තියාගන්න පළවෙනිම දේ තමයි ඔබ බයෙන් තීරණ ගන්නකොට ඔබ ගන්න වැරදි තීරණයක්. ඒක තමයි මට කියන්න පළවෙනිම දේ. ඒ නිසා බයෙන් තීරණ ගන්න එපා පොඩ්ඩක්වත් ස්ට්‍රෙස් එකේ තීරණ ගන්න එපා. තීරණ ගන්නකොට තීරණයක් ගන්න කලින් මුලින්ම හොඳට මම මීට කලින් වීඩියෝ එක කියලා දුන්නා 478 කියන බ්‍රීතින් ටෙක්නික් එක. ඉතින් ඔයගොල්ලෝ මොන හරි තීරණයක් ගන්න කලින් හොඳට බ්‍රීත් කරන්න. බ්‍රීතින් ටෙක්නික් එකක් කරන්න. දැන් මගේ වීඩියෝස් ෆලෝ කරපු නැති කෙනෙක් එකපාරටම බැලුවොත් මේක නිකන් විහිළුවක් වගේ වෙයි. මොනවාද අනේ අපි කවදාද අපේ ජීවිතේ තීරණ ගත්තේ බ්‍රීතින් ටෙක්නික් කළාද? අපි ඒව ගැන හිතුවේ නැහැ කියලා. හැබැයි ඔබ දන්නවා දැන් අද වෙනකොට ලෝකයේම මනස ගැන මනසේ ශක්තිය පිළිබඳව මොළය පිළිබඳව මේ නියුරෝ සයන්ස් පිළිබඳව ලොකු පුනරුදයක් අවදිවීමක් තියෙන කාලයක් තමයි මේ. එතකොට එක පැත්තකින් මේ අවදිවීම තියෙන ගමම් තනිත් පැත්තකින් මේ ආර්ථිකය කඩාගෙන වැටෙනවා මිනිස්සුන්ට අමාරු වෙනවා. ඉතින් මේ දෙක කොහොමද බැලන්ස් කරන්න කියන එක තමයි අපි ඇත්තටම හිතන්න ඕනේ මේ වෙලාවේ. ඉතින් මම ඔබට කිව්වේ ඒකයි මොනවා හරි ප්‍රශ්නකදී අපි තීරණයක් ගන්නකොට හොඳට බලන්න ඕනේ. අපි ඒ තීරණය ගන්නේ හොඳ සිහියෙන්ද එහෙම නැත්නම් ස්ට්‍රෙස් එකක් එක්කද? ඉතින් අපි සාමාන්‍යයෙන් ස්ට්‍රෙස් එක කියලා කියන්නේ අපේ බ්‍රේන් එකේ අපේ මොළයේ ෆන්ක්ෂන් එක අඩු කරනවා. මොකද අපේ මේ මොළයේ ෆන්ක්ෂන් එක එහෙම නැත්නම් අපේ මොළයේ ක්‍රියාකාරීත්වය ගත්තම සාමාන්‍යයෙන් අපිට ආතතියක් ආවම මොළයේ ක්‍රියාකාරීත්වය හැමතිස්සෙම අපිව අරගෙන යන්නේ flight or fight mode එකට. ඒ කියන්නේ අපි මේ බය කියන එක අද ආපු දෙයක් නෙමෙයි. මිනිස්සුන්ගේ අපේ DNA වලම තියෙන එකක්. ඈත අතීතයට ගියාම අපි අර කැලේ ඉන්න කාලේ ඉඳලම තියෙන එකක් තමයි මේ බය කියන එක. අපේ එදිනදා ජීවිතේන බය. ඉතින් ඒ කාලේ තිබ්බ බය තමයි සතෙක් ආවම නේ දඩයන් කරන්න ගියාම හතුරෙක් ආවම මොකද කරන්නේ? ඒ කාලේ තිබුණ දෙකයි තිබුණේ. එක්ක අපි සටන් කරනවා එක්ක අපි පලා දුවනවා. ඉතින් මෙන්න මේ මෝඩ් එක සටන් කරනවද නැත්නම් පලා යනවද කියන මේ දෙකටම ලොකු ශක්තියක් අවශ්‍යයි. සටන් කරන්න අපිට ශක්තියක් ඕනි. ඒ වගේම පලා යන්න දුවගෙන යන්නත් අපිට කකුල් අතපය වලට ශක්තිය ඕනි. එතකොට අපි සාමාන්‍යයෙන් ස්ට්‍රෙස් එකක් ආවම බය කියන එක ආවම ආතතිය කියන එක ආවම සාමාන්‍යයෙන් අන්නේ පරණ මෝඩ් එකට අපි වරගෙන යනවා. අපේ මොළේ විසින් අපි වරගෙන යනවා. ඉතින් මොළේ හිතන්නේ නෑනේ මොළේ දන්නේ අපේ මේ එළියේ තියෙන මේ අපේ මේ සමාජයේ අපි හදාගත්තු මේ සංස්කෘතික දේවල් මොළේට අදාළ නෑ. අපි මේ DNA අපේ මනුෂ්‍යයා කියන මේ එනර්ජි එකත් එක තමයි ඒක වැඩ කරන්නේ. ඉතින් ඒතුළට පරණ විදිහට අනුව නම් තතියනීමක් අහම බයක් අහම අපි පලා යනවා අපි දුවනවා. එතකොට අපිට අවශ්‍ය ශක්තිය අපේ අතපය වලට අවශ්‍ය ශක්තිය අපේ ඇඟෙන් මුළු ඇඟෙන්ම දෙනවා ශක්තිය. ඉතින් එතකොට මේ ස්ට්‍රෙස් එක කියන එක හැමතිස්සෙම උනට වඩා වැඩි වුණම අපි කකුල අතපය පවා රිදෙන්න ගන්නවානේ. අර උනට වඩා ඒ කියන්නේ අර දුවන්න පලා යන්න ෆයිට් කරන්න තමයි අපිට ශක්තිය දෙන්නේ. අපේ ඇඩ්‍රිනලින් ශ්‍රාවය වෙනවා. හදිසි අවස්ථාවක ඒ අවශ්‍ය හෝමෝන ඔක්කොම ශ්‍රාවය වෙන්න ගන්නවා. ඉතින් ඒක ඇත්තටම ඕනවට වඩා අපි තැති ගැනීමෙන් ඉන්නකොට ඕනවට වඩා දවස පුරා අපි බයෙන් ඉන්නකොට අර අවශ්‍ය දේවල් තනිකර නිර්මාණය වෙන්න ගන්නවා ශරීරය. ඒ කියන්නේ පලා යන සහ ෆයිට් එකට අවශ්‍ය දේවල්. අපි කෙටි හුස්ම ගන්න තමන් මයින්ඩ්ෆුල් හිටියොත් ඒ වෙලාවට අපිටම තේරෙනවා අපේ ශරීරයේ සිද්ධ වෙන වෙනස්කම්. හිමීට හුස්ම ගන්න හති වගේ එනවා සමහර අයට. ඉතින් මේ වගේ වෙලාවක අපි තීරණයක් ගන්නවා කියලා කියන්නේ ඒ තීරණය හැමතිස්සෙම හරි තීරණයක් වෙන්න විදිහක් ඇත්තටම හරි තීරණයක් වෙන්න තියෙන ඉඩකඩ හරි අඩුයි. හරි තීරණයක් වෙන්න තියෙන ඉඩකඩ හරි අඩුයි හේතුව තමයි මොලේ පර්ෆෝමන්ස් අඩුයි. මොලේ පොඩි තැනකට තමයි ફોකස් කරලා තියෙන්නේ ෆයිට් කරන්නද පලා යන්නද. ඒ අරින් අර හොඳ ගැඹුරු තර්ක විසඳන්න අර ජීවිතයේ ලොකු ගැඹුරු තීරණ ගන්න අනාගතය ගැන දකින්න තියෙන ඒ මොලේ කැපැසිටි එක අඩු වෙනවා. ඉතින් අන්න ඒ නිසා තමයි මම ඔයගලන්ට කියන්නේ අද මේ වීඩියෝ එකෙන් පළවෙනිම දේ මොනවා හරි තීරණයක් ගන්න කලින් එක පාටම ගන්න එපා මේ වගේ කාලෙක. මොකද කොහොමත් අපිට ස්ට්‍රෙස් එක එනවා, රූපවාහිනියෙන් එනවා, Facebook එකෙන් එනවා, YouTube එකෙන් එනවා. හැමතිස්සෙම කවුරු හරි කෝල් කරත් කියන්නේ ගොඩක් වෙලාට නෙගටිව් දෙයක්. ඉතින් ඒ නිසා හැමතිස්සෙම ඕගොල්ලන්ගේ නෙගටිවිටි කියන එක වැඩි ජීවිතේ. නෙගටිව් දැන් ගොඩක් නෙගටිව් වෙලා ඉන්නේ. එතකොට අපි ගන්න තීරණේ පවා අපිට පේන්න පුළුවන් මේක හරිම හොඳ තීරණයක් කියලා. හැබැයි ඒ වෙලාවේ මොලෙන්නේ තීරණය ගන්න මොලේ විශ්වාස කරන්න එපා. තමන්ගේ මොලේ වුණත් විශ්වාස කරන්න එපා. මොලේට ටයිම් එකක් දෙන්න. මොලේ කියන්නේ අවයවයක්. ඒක අපිට විශ්වාස කරන්න පුළුවන් අවයවයක් නෙමෙයි. ඒ අවයවය අපිට දෙන්නේ අපි විසින් දාපු data වලින්ම තමයි අපිට ආන්සර් එක එන්නේ. ඉතින් ඒ නිසා පුළුවන් තරම් මේ මොලය පිළිබඳව
මම හිතන්නේ ඔයගලන්ට වෙලාවක් තියෙනවා නම් ස්ටඩි කරන්න මොලේ කොහොමද වැඩ කරන්න කියලා. මමත් මගේ වීඩියෝස් වලින් ඔයගලන්ට දිගින් දිගටම මේ කියලා දෙන්නේ මේ බ්‍රේන් එක සයිකොලොජි එක ඒ වගේම මේ එනර්ජි සහ මේ ස්පිරිචුවල් ලයිෆ් එක ASCII අපි කොහොමද අපේ ජීවිතය සාර්ථක කරගන්න කියලා. ඇත්තට මේ ඔක්කොම එකට දාගත්තම හරිම ඉක්මනට අපේ ජීවිතේ හරි පුදුමාකාර විදිහට නිදහසේ ජීවත් වෙන්න පුළුවන් විදිහට වටපිටාව සකස් වෙනවා. ඉතින් ඒ නිසා එහෙනම් මොන හරි ඩිසිෂන් එකක් ගන්න යනකොට කලින් හිතන්න මම මේ ඩිසිෂන් එක ගන්න යන්නේ ඒක හොඳද නරකද කියලා මම දන්නේ නැහැ. ඒකට හොඳයි නරකයි කියලා ඕගොල්ලන් දෙන්න යන්න එපා බරක්. ඒකට නියුට්‍රල් විදියට ඒ තීරණය ගන්න. ඊට පස්සේ තීරණය කොලයක ලියන්න. ඒ තීරණය කොලයක ලිව්වට පස්සේ ඔයගලන්ට ඒ තීරණය පේනවා. අපිට අකුරු වලට පේනවා. මම හැමදාම ඔයගලන්ට කියන දෙයක් හැමතිස්සෙම අපිට සිතිවිලි එනවා. ඒ සිතිවිලි පුළුවන් නම් ෆ්‍රීස් කරන්න. කොහොමද සිතිවිලි ෆ්‍රීස් කරන්නේ? ඔබට පුළුවන් ඒක කොලයක ලියන්න. කොලයක ලියනවා කියන්නේ අපිට දවසකට කොච්චර සිතිවිලි එනවද? ඒ සිතිවිලි ටික අපි කොලයකට ලියනකොට අපි එනවා සිතිවිලි හැබැයි කොලයකට ලියුවම අපිට අපේ සිතිවිලි පේනවා. මේක තමයි මට හිතුනේ. ඒතර අද මට මේ සිතිවිල්ල ආවා. හෙට මට මේ අදහස එනවා. අනිත් මට වෙන අදහසක් එනවා. ඒතර අපිටම තේරෙනවා අපි කොච්චර අපි ඔළුව හෙට මෙහෙට යනවාද කියලා. එතකොට ඒක ASCII අපි වැඩ කරන්න ගත්තොත් අපිව නිකන් කුණාටුවකට අහුවෙච්ච නැවක් වගේ වෙනවා. ඒ නිසා මුලින්ම අපි කරන්න ඕන දේ තමයි මේක කොලයකට ලියන එක. කොලයකට ලිව්වට පස්සේ අපිට තේරෙනවා මේක කඩා ගන්න. මේක ඒ කියන්නේ ඒකට මම මේ කියන්නේ ඒකට ඔයගලන්ගේ ඉමෝෂනල් ඇටැච්මන්ට් එකක් දෙන්න එපා. ඒ තීරණයට ඉමෝෂනලි ඇටැච් වෙන්න එපා. මොකද මොළයේ තියෙන තව දෙයක් තමයි කන්ෆර්මේෂන් බයස්. මේ කන්ෆර්මේෂන් බයස් එහෙම නැත්නම් කොග්නිටිව් බයස් කියන එක මේ අපේ ඒ කියන්නේ කන්ෆර්මේෂන් බයස් කියන්නේ තහවුරු කිරීමේ නැඹුරුතාවය කියන එක. මේ මොළේ හරි ආසයි. හරි කම්මැලි මොළේ ගොඩක් වෙලාවට. හැමතිස්සෙම ෂෝට් කට්ස් හදා ගන්නවා කලින් අපි දෙයකට කැමති වෙලා තිබ්බනම් තවත් ඊට විරුද්ධ දෙයකට කැමති වුණාට වඩා ඒකට ළඟ දෙයකට කැමති කරන්න මොලේ කැමති. එයා හරි කම්මැලි, එයා හරි ආසයි. මෙයා හොඳ නම් හොඳයි කියලා හිතන්න ආසයි. හැබැයි අපිට ඒ නිසා සමහර වෙලාවට අපිට අවිඥානිකව පෙන්වන්නේ නැහැ. අපි අවිඥානිකව එයාගේ නරක දේවල් අපිට හංගනවා. මොලේ එකයි මම කියන්නේ මොලේ විශ්වාස කරන්න එපා කියලා. ඉතින් ඒ වගේ තමයි අපි මොන හරි තීරණයක් ගත්තම සාමාන්‍යයෙන් ওই තීරණය අපිට හිතුනොත් හොඳයි කියලා කන්ෆර්මේෂන් බයස් හරහා ගොඩක් වෙලාවට ওই තීරණය නිසා අපිට අත් වෙන්න පුළුවන් අනිටු ප්‍රතිවිපාක අනිටු ඵල විපාක අපෙන් අවිඥානිකව හංගනවා. අපේ බ්‍රේන් එක එහෙම තමයි හරිම නරකයි වෙලාවකට අපෙන් හංගනවා. ඉතින් ওই නිසා තමයි සාමාන්‍යයෙන් ගෑල් ළමයි පිළි ළමයි කාට හරි කැමති වුණාම අම්මලා තාත්තලා එපා කිව්වොත් සමහරවිට අපි රැවටෙනවා. රැවටලා කාලයක් අවුරුද්දක් දෙකක් ආශ්‍රය කරාට පස්සේ තමයි තේරෙන්නේ යාගේ හැටි. ඉතින් ඒක තමයි සාමාන්‍ය විදිය බ්‍රේන් එක වැඩ කරන විදිය. දැන් ඊළඟට ඔබට පුළුවන් මේක ලියනවා මේක හොඳද නරකද කියලා අපි ඔළුවට කියන්න බ්‍රේන් එකට කියන්නේ මේක හොඳද නරකද කියලා මට දැම්ම ගන්න බෑ. ඒ අනක් විදිහට ඕඩර් එකක් දෙන්න. මේක හොඳක් නෑ නරකත් නෑ. මට මේක හොඳ නරක දෙකම බලන්න ඕනේ. ඊළඟට ඔයගලන්ට පුළුවන් මේක දවස් දෙක තුනක් ගන්න. ඒක ලිව්වා පැත්තකට තිබ්බා. ඒක ගැන හිතන්නේ නැතුව දවස් දෙක තුනක් ඉන්න. මම මේ පොඩි ටෙක්නික් එකක් කියලා දෙනවා ඔයගලන්ට. ඔයගොල්ලෝ ගන්න තීරණවල හරි වැරද්ද ඔයගොල්ලන්ටම හිතන්න. මොකද සමහර වෙලාවට මට කියන්න පුළුවන් මේ තීරණය ගන්න මේ කාලේ මේ තීරණය ගන්න කියලා. හැබැයි එහෙම තීරණ ගන්න බෑ. මොකද අපේ හැමෝගෙම බ්‍රේන් එකේ ඇනටොමි එක වෙනස්. අපි හැමෝගෙම ෆින්ගර් ප්‍රින්ට් එක වෙනස්. අපි හැමෝගෙම DNA වෙනස්. ඔබ කවුද ඔබට මොනවද අවශ්‍ය කියන එක වෙනස්. අපි හැමෝම යුනික්. ඒ නිසා මගේ බිස්නස් මොඩල් එක මට විතරක් සුවිශේෂී එකක් වෙන්න පුළුවන්. අරයාගේ බිස්නස් මොඩල් එක එයාට විතරක් සුවිශේෂී එකක් වෙන්න පුළුවන්. ඒ නිසා අර අපි සාමාන්‍ය තියෙන ආර්ථික ටෙක්නික්ස් ආර්ථික න්‍යායන් දාලා හැමෝගෙම ජීවිතවලට ඒක ඇප්ලයි කරන්න ගියාම සමහර වෙලාවට සමහර අය ඒ තුල ෆේල් වෙනවා. ඉතින් ඒ නිසා තමන් කොච්චර සුවිශේෂද කියන කාරණේ තමන් හොයා ගන්න ඕනේ. ඒක මම මේ ඔයගලන්ට හෙල්ප් කරන්නේ මම ඔයගලන්ට ඇඩ්වයිස් කරනවට වඩා ඔයගලගේ ඇතුලෙන් මොනවද කරන්න කියන එක ඔයගලගේ ඇතුලෙන් එම්පවර් කරන්න. ඔන්න ඊට පස්සේ ඔයගලන් මේක පැත්තකින් තියලා දවස් දෙක තුනක් හිටියා. දැන් ওই දවස් දෙක තුනේ කරන්න දෙයක්ත් තියෙනවා. ඒක තමයි ওই දවස් දෙක තුන ඔයගොල්ලෝ නෙගටිව් දේවල් ඔලුවට දාගන්න එපා. මේක හරි අමාරු දෙයක් සාමාන්‍යයෙන්. ගෙදර ටීවී එකක් තියනවා නම් ඉතින් හැමතිස්සෙම ඒකෙන් නෙගටිව් දේවල් එනවා. රේඩියෝ එක අහනවා නම් අපි YouTube එකේ ගොඩක් වෙලාවට ඉන්නවා නම් Facebook එකේ ගොඩ වෙලාවට ඉන්නවා නම් ඉතින් ඕක වෙනවා සාමාන්‍යයෙන්. හැබැයි ඔයගොල්ලෝ මම කියනකට හරි කමන්නේ මේක කරලා බලන්න. ඔයගොල්ලන් මේක පොඩ්ඩක් පැත්තකින් දැන් ලියන එක පැත්තකින් තිබ්බට පස්සේ ඒ දවස් දෙක තුන Facebook YouTube ඊළඟට නිවුස් විශේෂයෙන්ම නිවුස් බලන්න එපා. මොනවද අද වෙන්නේ කියලා බලන්නත් එපා. පෙට්‍රල් ගහ ගන්න යනවා නම් පෙට්‍රල් පොලිමේ ඉඳලා ඒ ටික ගහ ගන්න. හැබැයි එතනින් එහාට ඒ වගේම දැන් ඔයගොල්ලෝ යනවනේ දැන් ඉස්සරහට අපි යනවා අපි ප්‍රොටෙස්ට් වලට යනවා ඒවට ගියාට කමක් නැහැ.
ඒවට ගිහිල්ලා එතන අවශ්‍ය දේ කරලා මොකද අපි දැන් ප්‍රොටෙස්ට් එකකට යන කෙනෙක් වුණත් ඒක නෙගටිව් නෙමෙයි. හැබැයි ඒක වෛරයෙන් කරොත් නෙගටිව්. හැබැයි ඒක අපි අනාගතයට ආදරෙන් කරොත් පොසිටිව්. ඒ කියන්නේ එකම කාරණය නෙගටිව් පොසිටිව් දෙකම තියෙනවා. ඒ කියන්නේ හැම දෙයකම එකට කියනවා යුනිවර්සල් ප්‍රින්සිපල් ඔෆ් පෝලැරිටි. යුනිවර්සල් ප්‍රින්සිපල් ඔෆ් පෝලැරිටි කියලා කියන්නේ මේ හැම එකකම අර ද්‍රව දෙකක් තියෙනවා වගේ උත්තර ද්‍රවය දක්ෂිණ ද්‍රවය බැටරි එක ධන ඍණ තියෙනවා වගේ හැම දෙයකම දෙපැත්තක් තියෙනවා. එතකොට මේ දෙපැත්තෙන් අර අපි නරක අන්තයට වැටෙන්නේ නැතුව එකම දෙයක් තුල අපිට පුළුවන් එක්කෙනෙක් ඒකයි එකම සාධකයේ තුල එක්කෙනෙක් ડિප්‍රෙස් වෙන්නේ අනිත් කෙනා ඒකෙන් ජය ගන්න. ඉතින් ඒ නිසා මේ ප්‍රොටෙස්ට් කරන්න ගියත් එතන සතුටින් ඉඳලා ගෙදර එන්නේ. ඒක නිසා මට මතකයි දැන් පහුගිය දවස්වල ප්‍රොටෙස්ට් එක අපේ ගෝල්ෆේස් අරගලේ ඇතුලේ අර සතුට තියෙනවට කැමතිුනේ නැහැ. මාධ්‍ය පවා කැමතිුනේ නැහැ. හේතුව ඇයි? ඒ සතුට තියෙනකොට මිනිස්සු එතන ඉන්නවා අල්ලගෙන ඉන්නවා සහ ඒක දිනන්න තියෙන ඉඩකඩ වැඩි. එතනට වෛරය ආවම, එතනට තරහව ආවම, එතනට කලකිරීම ආවම, එතනට පලි ගැනීම ආවම සාමාන්‍යයෙන් ජයග්‍රහණය කරන්න හරි අමාරුයි. ඉතින් ඒක තමයි ඇත්ත. ඒ නිසා දැන් සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ බලන්නේ මේ රටවල් වල මේ වගේ අර නායකත්වයක් නැති මේ වගේ අරගල දිනපු අවස්ථාවල් වල ගොඩක් වෙලාවට ඒගොල්ලන්ගේ ආදරය කියන එක තිබුණා. හරි සතුට කියන එක තිබුණා. ඉතින් ජීවිතේටත් එක හැමතැනම පොදු කාරණාවක්, ඒක විශ්වීය කාරණාවක්. ඉතින් හැම දෙයක්ම මොනවා කරත් තමන්ගේ දැන් ප්‍රොටෙස්ට් කරනවා නම් අනාගතයට ආදරෙන්, අනාගත දරු පරම්පරාවට ආදරෙන් ගිහලා සතුටින් ඉඳලා එතන කෑ ගන්න දෙයක් කෑ ගහලා සතුටින් ඉඳලා ගෙදර ඇවිල්ලා ආයේ ඒක ගැන කතා කරන බලන්න මුන්ගේ හැටි මුන්ට එන ගහන්න ඕනේ කියලා කියන්නේ නැතුව ගෙදර ඇවිල්ලා ඊට පස්සේ ඔයගොල්ලන්ගේ ඩේ ටු ඩේ ලයිෆ් එකේ අවශ්‍ය දේවල් ටික කරගන්න. ඒ වගේ තමයි ඔයගොල්ලෝ දැන් අර ලියපු එක පැත්තකින් තිබ්බට පස්සේ ලාච්චුවට දාලා ලොක් කරලා ඒ දවස් දෙක තුනේ ඔයගොල්ලෝ පුළුවන් තරම් ඒ නෙගටිවිටි දාගන්න නැතුව සතුටින් ඉන්න ගොඩක් වෙලාවට හොරර් ෆිල්ම්ස් බලන්න එපා, ත්‍රිලර් බලන්න එපා, ඒ වගේම නිවුස් බලන්න එපා. මොකද නිවුස් වලින් අපේ රටේ ගොඩක් වෙලාවට නොලෙජ් එකක් නෙමෙයි දෙන්නේ නෙගටිවිටි. ඉතින් ඒ නිසා ඒව බලන්නත් එපා. පුළුවන් තරම් මේ දවස් දෙක තුන සතියක් කියලා හිතන්න. දවස් 7 පුළුවන් තරම් එන්ජොයි කරලා ඉන්න. දැන් අරක පැත්තකින් දැන් ඒ කියන්නේ හිතන්න මෙපා පුළුවන් තරම් එන්ජොයි කරලා ඉන්න මේ මොහොතේ ඉන්නවා කියලා කියන්නේ ඇත්තටම වතුර බොනකොට කනකොට නානකොට ඇඟ හොදනකොට දත් මදිනකොට හැමතිස්සෙම එතන. දැන් අපි දත් මදිනකොට බ්‍රෂ් එක අපේ කට ගෑවෙනවා, ටූත් පේස්ට් වල සුවඳ ඒ හැම දෙයක්ම එතන ඒ වෙලාවේ ඒක එන්ජොයි කරන්න. අපි නානකොට වතුර වැටෙනවා, වතුර සද්දේ ඇඟි දිගේ වතුර ගලාගෙන යනවා. ඒක ඒ වෙලාවේ එන්ජොයි කරන්න. අපි කනකොට කටට ගන්න කෑම වල thickness කොහොමද, softද, රසද කොහොමද, සද්දේ කනකොට එන ශබ්දය අපිට ඇහෙන හැම දෙයක්ම ගඳ සුවඳ පවා ඒක විඳලා ඒ වෙලාවේ එන්ජොයි කරන්න. ඒ වෙලාවේ එතන ඉන්න විදිහ මයින්ඩ්ෆුල්නස් කියලා කියන්නේ අපි එතන ඉන්නවා. හැබැයි මම හැමතිස්සෙම මායාදුරටි ගොඩක් ප්‍රැක්ටිස් කරන දෙයක් තමයි මායාදුරටි කියලා කියන්නේ මගේ මේ සති 8ක ලයිව් ප්‍රෝග්‍රෑම් එකක් අපි කරන. දැන් ඒක පටන් අරන් ඉවරයි. ආයෙමත් එකක් තියෙනවා. තව මාසෙකින් වගේ පටන් ගන්න තව එකක්. හැබැයි මේ මායාදුරටි උනත් මම ගොඩාක් මේ ටෙක්නික්ස් පොඩ්ඩක් ගැඹුරට කතා කරනවා. හැබැයි මේවා කරද්දී කට්ටියගේ ජීවිතේ වෙනස් වෙනවා හරි පුදුමයි මේක වෙනස් වෙනවා කියලා කියන්නේම ඇත්තට මේක කරනකොට ඒ මොහොතේ ඉන්නකොට සහ ඒ මොහොතේ එන්ජොයි කරනකොට අපි දන්නේම නැහැ අපි අර මම හැමතිස්සෙම කියන අපිට අවශ්‍ය channel එක අපි අල්ලන්න ඕනේ කියලා. එතකොට අපි දන්නේම නැතුව අපි abundance කියන channel එකට අපේ life එක මාරු වෙනවා. ඉතින් ඒ නිසාම තමයි මේ ළඟදිමට message එකක් ආව එක්තරා මේ husband කෙනෙක්ගෙන් මාදුරට ආපු wife මාදුරට ඇවිල්ලා තියෙන husband එපා කියද්දි husband විශ්වාස කරලා නැහැ මේ වගේ දේවල්. හැබැයි wife ට depression තිබිලා තියෙනවා. ඉතින් ගෙවල් වල ප්‍රශ්න බඩු පොලේ ගහ ගන්නවලු, දෙන්න රණ්ඩු වෙනවලු. ඔය අතරතුර wife මාදුරට එනවා. මාදුරට ඉවර වෙන දවසේ husband මට ඇවිල්ලා තිබ්බා මැසේජ් එකක්. නදීපා ඔයාගේ මේ අදින් ඉවර වෙන මායාදුරටුව මගේ ගෙදරට සතුට අරගෙන ආවා කියලා. එතකොට දැන් මේ හස්බන්ඩ් මට වයිෆ් කතා කරලා කියනවා හස්බන්ඩ් අහනවලු දැන් මේ බෙහෙත් බිබී හිටපු කාලයක් තිස්සේ කාලාන්තරයක් තිස්සේ මේ ડિප්‍රෙෂන් හැදිලා ප්‍රශ්න ඇති කරගත්තු මේකට මුහුණ දීපු ඒ වයිෆ් කොහොමද මාස දෙකකින් ජීවිතේ වෙනස් කරගත්තේ කොහොමද ඒ වෙනස් වුනේ කියලා. ඉතින් ඇත්තටම මේ ඒ වෙනස් වීම කියලා කියන්නේ දැන් ගොඩක් අය මේක විච් ක්‍රාෆ්ට් කරනවාද කියලා. එහෙම එකක් නෙමෙයි. ඇත්තටම කොහොමද අපේ මේ ජීවිතේ එන්ජොයි කරන්න අපි නෙගටිවිටි වලින් ඈත් වෙන්න අපේ මනස මයින්ඩ් එක මේ මොහොතේ තියාගන්න සහ මේ මොහොතේ එන්ජොයි කරන්න අපේ ලයිෆ් එකේ අපිට හිතා ගන්න බැරි වෙනසක් වෙනවා. මේ සටල් චේන්ජ් එකක් ලොකු වෙනසක් කරනවා.
දැන් මම යුද හමුදාවේ හිටපු කපිතාන්වරියක් විදිහට මට මතක අපි ඉස්සර T56 වලින් මේ තුවක්කුව පුරුදු වෙනකොට ෂූටින් පුරුදු වෙනකොට අපි ඉලක්කයට අල්ලලා පොඩි හරි වෙනසක්, ඒ කියන්නේ අපි ඉලක්කයට ෂූට් කරද්දී ෆයර් කරද්දී චුට්ටි හරි වෙනසක් වුණොත් ඉලක්කේ ලොකු, ඒ කියන්නේ පොඩි මේ සටල් චේන්ජ් එකක් ගොඩක් එහාට ගිහින් තමයි වදින්නේ. ඉතින් ඒ වගේ තමයි ස්නයිපර් ෂොට් එකක් තියද්දි සාමාන්‍යයෙන් පොඩි හරි වෙනසක් වුණොත් ගොඩාක් ඈතට ඉලක්කය වරදිනවා. ඉතින් ඒකෙම අනිත් පැත්ත තමයි අපේ ජීවිතෙත් සාමාන්‍යයෙන් පුංචි වෙනසක් කරාම සමහර වෙලාවට ජීවිතේම වෙනස් වෙනවා. මේ පොඩි සටල් චේන්ජ් එකක් කරන්න තියෙන්නේ. ඉතින් ඔයගොල්ලෝ දැන් මේ ටෙක්නික් එක කරලා බලන්න. එතකොට ඔයගලන්ට තේරෙයි මේ පුංචි වෙනස්කම් කොච්චර ජීවිතේ වෙනස්කම් කරනවද කියලා. ඊළඟට දැන් ඔන්න අපි මේ සතිය හරිම සතුටින් එන්ජොයි කර හිටියා. ඊළඟට මොකද කරන්නේ? සතියෙම හැබැයි දැන් මේ කියන විදිහට නෙගටිවිටි නැති වෙන්න ඕනි. හැම මොහොතකම එන්ජොයි කරන්න ඕනි. නෙගටිවිටි නැති වෙනවා කියලා කියන්නේ නිකන් ඔහේ බොම්මකට ඉන්නව නෙමෙයි. හැම දවසකටම පැය භාගයක්වත් ඔයගොල්ලෝ hina වෙන්න ඕනි. ඉතින් කොහොමද hina වෙන්නේ? ලංකාවේ ඉන්න හොඳ කොමීඩියන්ස්ලා. මමත් බලනවා ගොඩක් වෙලාවට. ගොඩාක් මම බලන channels තියෙනවා. ලකයි සිකයි බලනවා, රැට්ට බලනවා, අයියෝ ආයෝ බලනවා. තව නල් තියෙන මේ වගේම සිකාමයි බලනවා. ඉතින් ගොඩක් හොඳ channels තියෙනවා ලංකාවේ. බ්ලොග් කැන්ඩිනෝ. ඉතින් ගොඩක් වෙලාවට මේවා මමත් බලනවා. මම හරි ආසයි කොමඩි බලන්න. මම Netflix එකට ගියත් ගොඩක් වෙලාවට කොමඩි ෆිල්ම් එකක් තමයි තෝරගන්නේ. එහෙම නැත්නම් ඉන්ස්පයර් වෙන එක. ඉතින් මේ මොකද මේ ෆිල්ම්ස් වලින් කොමඩි ෆිල්ම්ස් වල ඇත්තට මම හිතනවා අපි දැන් කොමඩියන් කෙනෙක්ට එහෙම නැත්නම් කොමඩි කරන එක ලේසි නැහැ. ඒක ලේසි දෙයක් නෙමෙයි. හැබැයි අපි ඒක බැලුවම අපි hina වෙනවා හයියෙන්. ඒ හයියෙන් hina වෙන එක හරහා අපි ඩොපමින් ශ්‍රාවය වෙනවා. මේ නියුරෝ ට්‍රාන්ස්මිටර්ස් තමයි අපේ ජීවිතේට ලොකුම ශක්තිය සපයන්නේ. විශේෂයෙන්ම මේ ඩොපමින් වගේ ඩොපමින් ශ්‍රාවය වෙන එක, hina වෙන එක, හයියෙන් hina වෙන එක හරිම වැදගත්. මම හිතනවා මේ වගේ කාලයක ලංකාවේ මේ වගේ හාස්‍ය උත්පාදනය කරන අයට පුළුවන් නම් මේ පුළුවන් තරම් දැන් මම දැන් සමහරක් අය කරන්නේත් නැහැ නිකන් අතෑරලා වගේ. ඒ නිසා පුළුවන් තරම් හැම සතියකටම පාරක් පුළුවන් නම් සතියකට එක පාරක් නෙමෙයි සතියකට දෙපාර තුන් පාරක් කමන්නේ කරන්න. මම තව ආසයක් තමයි ජනයි ප්‍රියයි. මම හැමදාම අතාරින්න නැතුව බලනවා ඒකත්. ඒක හරිම ඉම්පෝටන්ට්. මොකද සමහරක් අය ඔයගොල්ලෝ දැකලා තියෙනවද? විහිළුවක් කරාට hina යන්නේ නැහැ ඒගොල්ලන්ගේ මූණවල් මේ hina වෙලා නැහැ වගේ. ඒ කියන්නේ කේන්තියෙන් දුකෙන් තරහින් ඉඳලා මූණවල් රළු වෙලා මූණවල් වියලිලා ඒගොල්ලන්ගේ හිනාවක් නැහැ. සමහරවිට විහිළුවක් කරත් කියලා නිකන් මේ hina වෙන්න බෑ. ඉතින් ඒ වගේ අය ඉන්නවා නම් ඒගොල්ලන්ට පුළුවන් තරම් hina නොවි හරි කමක් නේව බලන්න. හිතින් hina වෙන්න. ඊට පස්සේ કૃත්‍රිම වාරේ hina වෙන්න. ටික දවසක් යනකොට ඒක ඔටෝමැටිකලි hinaව ඔයගොල්ලන්ගේ මූණට එයි. දැන් ඊට පස්සේ ඔයගොල්ලන්ට කරන්න පුළුවන් අනිත් වැඩේ තමයි breathing technique එකක් පාවිච්චි කරන එක හැම දවසකටම උදේට සහ හවසට. 478 breathing technique එක මම ඔයගලන්ට කිව්වා කියලා දුන්නා. මෙතන මම tag එකක් දාන්නම් කාඩ් එකක්. ඒ වගේම ගිහිල්ලා බලන්න නදීපරන්සේ මගේ YouTube channel එකේ තියෙනවා ඒ 478 breathing technique එක. ඒක හැම දවසකම කරන්න විශේෂයෙන්ම ඔයගලන්ට stress එකක් එන වෙලාවට. ඒක cycle සාමාන්‍ය 6ක් වගේ කරන්නම් ඇති මම ඒ කියලා තියෙන විදිහට. ඒක සයිකල්ස් 6ක් කරන්න හැම මොහොතකම ස්ට්‍රෙස් එකක් ආවම අපිට දැනෙනවා අපිට මොන අමාරුයි බයක් හිතනම අනාගතය ගැන බයක් හිතනම අතීතය ගැන වොරි වුණොත් ගත්ත තීර අයියෝ මම රට ගියේ නැහැ අපරාධي වගේ පසුතැවීමක් ආපු වෙලාවක හරි 478 කරන්න. I think ඕකත් හරිම ඉම්පෝටන්ට් දෙයක්. මේ වගේ අමාරු කාලෙක ඕගොල්ලෝ තරංගයක් ඇති කරගන්න එපා කාත් එක්කවත්. විශේෂයෙන් මේක හරිම වැදගත් දෙයක් ඊළඟට. තරංගයක් ඇති කරගන්න එපා කාත් එක්කවත්. ඕගොල්ලන් විනින් කෙනෙක් නෙමෙයි ගෝල් එක ඔයගලගේ මේ වෙලාවේ ජයග්‍රහණ නෙමෙයි ගෝල් එක ඔයගලගේ හැම මොහොතකම සතුටින් ඉන්න එක. මම මේ ඇත්තටම මගේ ජීවිතේ ලබාගත්තු දැනුම සහ මගේ ලයිෆ් එක්ස්පීරියන්ස් ඒ වගේ මම ක්ලයන්ට්ස්ලත් එක්ක ක්ලයන්ට්ස්ලගේ ජීවිතේ වෙනස් කරන්න පාවිච්චි කරගත්තු මේ ටෙක්නික්ස් ඒක ඔක්කොගේම එකතුවක් විදිහට තමයි මම මේ කියන්නේ. සරලව කිව්වට ඔයගොල්ලෝ ඒක තමයි ඇත්ත. ඒක තමයි දැන් අපි සයිකොලොජිකලි ගත්තත්, බ්‍රේන් එක පැත්තෙන් ගත්තත්, එමෙත ආධ්‍යාත්මික පැත්තෙන් ගත්තත්, ආගමික පැත්තෙන් ගත්තත් හැම පැත්තම අරගත්තොත් ඒක තමයි ඇත්ත. මොකද අපි ජයග්‍රහණය කරන්න, තරඟ කරන්න හිතනවට වඩා මේ වෙලාවේ වඩා වැදගත් වෙන්නේ මතක තියාගන්න මේ මොහොතේ සතුටින් ඉන්න එක. ඒ කියන්නේ අපේ ගෝල් එක මොකද්ද මේ වෙලාවේ? කවර යවුවොත් මොකද්ද ගෝල් එක කියලා. මොකද අපි දන්න දෙයක් තමයි හැම කාලෙකම ප්‍රශ්න ආවයි හැම කාලයක්ම යනවා. law of rhythm මේකට කියන්නේ universal principle of rhythm. මේ රිද්මේ කියන එක විශ්වයේ තියෙන දෙයක්. ඒක අපිට විතරක් නැති වෙන්නේ නැහැ. ඒ රිද්මේ අපේ හැම ජීවිතයකම තියෙනවා. ups and downs දෙකම තියෙනවා. හැබැයි අපි වැටෙද්දී
අපි චූස් කරොත් අපි තෝරගත්තොත් මේක තමයි ජීවිතේ හරිය නෙගටිව් මේක අපි පරාද වෙනවා කියන තෝරගත්තොත් අපිට දිගටම වැටලා ඉන්න වෙනවා. හැබැයි අපි පුංචි කාලේ වුණත් අපි වැටෙනම නැගිටිනවා. අපි වැටි නැගිටිනවා. ඒ නිසා වැටෙන එක සාමාන්‍ය දෙයක්. හැබැයි නැගිටින්න ධෛර්යයක් තියෙනවා නම්. ඒ නිසා මේ වෙලාවේ ඔයගලන්ගේ මේ අරමුණ වෙන්න ඕනි දිනන එක නෙමෙයි. ඔයගලගේ ගෝල් එක වෙන්න ඕනි. සතුටින් ජීවත් වෙන එක. මේ මොහොත සතුටින් විඳින එක. මොකද අපි දන්නේ අපි කොයි වෙලේ අපිම දන්නවා පහුගිය ටිකේ අපේම ඥාතීන්, අපේම සහෝදරයෝ කී දෙනෙක් නැති වුණාද මේ ඊයේ පෙරේද මේ කොවිඩ් එක. ඊට කලින් යුද්ධ වලින් නැති වුණා, කලබල කාලේ නැති වුණා. ඉතින් අපි ජීවිත හරිම తాවකාලිකයි නේ. අපි ඉන්නේ හරි తాවකාලික ජීවිතයක. මම මේ ඉන්න ගමන් කතා කරන ගමන් මැරලා වැටෙයිද කියලා මම දන්නේ නැහැ. ඉතින් අපි දන්නේ මම දැන් මේකෙන් පස්සේ ගමනක් යනවා. යන ගමන් මග මැරෙන්න පුළුවන්. ඒක සාමාන්‍ය දෙයක්. ඒක වොරි වෙන්න ඕන දෙයක් නෙමෙයි. මරණය කියන්නේ ඉතින් එක්තරා ආකාරයකට සුන්දර දෙයක්. මොකද අපි මැරෙනව තමයි අපි ආයෙ ඉපදෙන්නේ. මේක භවයේ අපි ඉපදි මැර යන ගමන භවයෙන් භවයට. හැබැයි මතක තියාගන්න හැබැයි මේ වෙලාවේ සතුටින් ඉන්න කෙනෙක් නම් තමයි යාගේ භවයට පවා ඒක බලපාන්නේ. ඉතින් භවය ඊළඟ භවයේ පැත්තකින් තියමුකෝ. ඒක අපි දන්නේ නැති දෙයක් නේ. හැබැයි භවයේ පැත්තකින් තියම මේ භවයේ තියෙනවනේ මේ ජීවිතේ. මේ ජීවිතයේ සතුට සෞභාග්‍ය සල්ලි මිල මුදල් යාන වාහන මේ හැම දෙයක්ම එක්ක හිතේ සැනසීම ලබා ගන්න අනිවාර්යයෙන්ම ඔබ ප්‍රැක්ටිස් කරන්න ඕන දෙයක් තමයි මේ වෙලාවේ කාත් එක්කවත් තරඟ කරනවට වඩා සතුටින් ඉන්න පටන් ගන්න එක. සතුටින් ඉන්නවා කියලා කියන්නේ මුලින්ම තමන්ගේ භූමිකාව අමතක කරන්න එපා. මේ සතුටින් ඉන්නවා කියන එක ඇස්සේ ඉස්සෙල්ලාම වැදගත් දේ තමයි තමන්ගේ භූමිකාව, තමන්ගේ රෝල් එක. මම අම්මා කෙනෙක්ද? මම තාත්තා කෙනෙක්ද? තාත්තා කෙනෙක් දරුවෝ ඉන්න තාත්තා කෙනෙක් එළි වෙනකන් යාළුවොත් එක්ක රවුම් ගහලා ක්ලබ් වල ගිහිල්ලා මමට එන්ජොයි කරන්න කිව්වා කියලා බීලා ගෙදරින එක වැරදි. එතකොට එයා කරන්නේ තමන්ගේ භූමිකාව පැහැර හැරීම. තාත්තගේ භූමිකාව තියෙනවා. ස්වාමියාගේ භූමිකාව තියෙනවා. ස්වාමියාගෙන් වෙන්න ඕනි යුතුයකම් වගකීම් තියෙනවා. බිරිඳගෙන් වෙන්න ඕනි යුතුයකම් වගකීම් තියෙනවා. දරුවන් ගැන බලන්න. දරුවන්ගේ අධ්‍යාපනය ගැන බලන්න ඕනි. දරුවන්ට කොහොමද සතුට සැනසීම ගේන්නේ? දරුවන්ට කොහොමද ජීවිතේ දේවල් කියලා දෙන්නේ? දරුවන්ව කොහොමද උදේ අවදි කරන්නේ? දරුවන්ව නිදි කරන්නේ කොහොමද? උදේ අවදි වීම සහ දරුවන්ගේ නිින්ද හරිම වැදගත් දෙයක්. ඒ ගැන කොහොමද දෙමාපියෝ මොන විදිහටද බලන්නේ? දෙමාපියෝ මොනවද ඒකට කරන්නේ? ඉතින් හැම දෙයක්ම අම්මට විතරක් දාලා තාත්තා රස්තියක් ගහනවා නම් ඒක වැඩකුත් නෑ. හැම දෙයක්ම තාත්තට දාලා අම්මා ඒව ගැන බලන්න තියනවා නම් ඒකත් හොඳ නෑ. ඉතින් ඒ භූමිකාව කියන එක හරිම වැදගත්. ඊට පස්සේ දැන් මට මෙතන මම භූමිකාවක් කරනවා. ඒ තමයි මගේ මොටිවේෂනල් ස්පීකර් කෙනෙක් විදිහට සහ ලයිෆ් ට්‍රාන්ස්ෆර්මේෂන් කෝච් කෙනෙක් විදිහට මම ඔයගොල්ලන්ගේ ජීවිතේ ට්‍රාන්ස්ෆෝම් කරන්න වෙනස් කරන්න මගේ දැනුම කොහොමද ලබා දෙන්නේ? මොන වගේද මම කොච්චර අවංකව ඒක කරනවද කියන එක. ඒකස්සේ මගේ භූමිකාවක් තියෙනවා. ඊළඟට මගේ මායාදොරට අස්සේ ඒක ඇතුලේ ඉන්න පිරිසට කෝච් කරන්නේ මම. ඒතකොට ඒක අස්සේ මට වෙනම භූමිකාවක් තියෙනවා. ඒතකොට ඒක මගේ භූමිකාව. මම අම්මා කෙනෙක්, බිරිඳක්, කෝච් කෙනෙක්, ඔයගලන්ට ඉදිරිපත් කරන කෙනෙක් මේ නොලෙජ් එක. ඒක අස්සේ මගේ වෙනම භූමිකාවක්. මගේ හස්බන්ඩ්ට වෙනම භූමිකාවක් තියෙනවා. එතකොට අම්මා තාත්තගේ අත්තම්මලගේ සීයලගේ භූමිකාවල් තමන් ඉස්සෙල්ලා අංකයකට ඒක මතක තියාගන්න ඕනේ. සල්ලි පස්සේ යන එක සහ මේ දුවන රේස් එක දුවන එක පස්සට තියන්න. මොකද රේස් එක දුවලා ගිහිල්ලා අන්තිමට ගොඩක් අය මැරලා වැටෙනකම මේ රේස් එක දුවනවා. හැරිලා බලද්දි හැමදාම ඒ වගේ අය බලන්න ඒ වගේ අයක පොඩ්ඩක් කතා කරොත් ඒගොල්ලෝ අපි විඳපු දුක තමයි ඒගොල්ලන්ට කියන්න තියෙන්නේ. අතන විඳපු සැපක් ගැන කතා කරන්න ඉතුරු වෙලා නැහැ. සාමාන්‍යයෙන් අවුරුදු 50ක් පෙන්නට පස්සේ තවමත් මේ රේස් එක දුවනවා නම් තවමත් සල්ලි නම් ලොකු වෙලා තියෙන. තවමත් තමන්ගේ පවුලත් එක්ක සතුටින් ඉන්නේ නැත්තම් පොඩ්ඩක් ආපස්සට හැරිලා බලන්න ඒගොල්ලන්ගේ ජීවිතේ ඒගොල්ලොත් එක්ක කතා කරොත් ඔයාගේ ජීවිතය කොහොමද කියලා ඒගොල්ලෝ ගොඩාක් දුක් කතන්දර ගොඩාක් කියයි. මොකද ඒගොල්ලන්ට ප්‍රැක්ටිස් එකක් තිබිලා නැහැ තමන්ගේ දරුවොත් එක්ක තමන්ගේ පවුලත් එක්ක සතුටින් පොඩ්ඩක් නිවිලා එක තැනකට වෙලා ඉන්න. ඉතින් ඒක හරිම ඉම්පෝටන්ට් දෙයක්. ඔයගොල්ලෝ මේ වෙලාවේ මොන තත්ත්වෙ හිටියත් සල්ලි තිබ්බද සල්ලි නැද්ද? ඔයගොල්ලෝ හිතනවාද ඔයගොල්ලන්ට උලං අනාගතය ගැන බයද නැද්ද? මොනවත් හිතන්න එපා. අනාගතය කියලා කියන්නේම මේ මොහොතේ දිගුවක්. ඒක මම හැමදාම කියන දෙයක්. මේ අනාගතය කියන 아무තු තැනක් නැහැ. මේ මොහොතේ දිගුවක්. දැන් මම මේක පටන් ගත්ත වෙලේ ඉඳලා දැන් වෙනකොට ගත්තොත් යම්කිසි විනාඩි කිහිපයක් ගෙවිලා. ඒතර පටන් ගත්ත තැන තමයි මේ අතීතයක් ඒක. ඒතර මේ මොහොතේ මගේ වර්තමානය. හැබැයි මම ඉවර වෙද්දී අයිබෝන් කියනවලුද මේ වීඩියෝ එකේ. අන්න එතන තමයි මගේ අනාගතය. ඒක අපේ අනාගතයක් නේ. ඒක අනාගතේ. හැබැයි දැන් මම විෂුවලයිස් කරලා තියෙන්නේ අයිබෝන් කියන එක. දැන් මට එහෙම කිව්වම මෙවිලා පේනවා. ඒක මගේ අනාගතය. හැබැයි ඒ අනාගතේ ප්ලෑන් කරන්නේ මම මේ වෙලාවේ මෙතන. අනාගතේ තියෙන්නේ මෙතන. අතීතය දැන් මම පටන් ගත්තම මට මතකයි. මම මෙතනට ආවා මේ ලයිට් සෙටප් කරා. එතන පුටුව ගෙනල්ලා තියාගත්තා. ඒකට ඒක අතීතය. ඒ ගැන තියෙන්නේ මට මතකයක්. ඒක තියෙන්නේ මෙතන මේ වෙලාවේ.
එහෙනම් මතකයක් විදිහට අතීතයේ මෙතන මේ වෙලාවේ තියෙනවා. ගෙස් කිරීමක් එහෙම නැත්නම් බලාපොරොත්තුවක් විදිහට මෙතන මේ වෙලාවේ අනාගතයේ තියෙනවා. එතකොට මේ අනාගතය කියන එක ගොඩනගන්නේ කවුද? මේ වෙලාවේ මම. මේ වෙලාවේ වර්තමාන මොහොතේ කර ඉන්න එකේ දිගුවක් තමයි අනාගතය කියලා කියන්නේ. ඒ වුණාම මේ රටේ අපි හැමෝම අපි අතීතයට ගියොත් අපි මොනවද කරලා තියෙන්නේ මේ කාලේ අපි පුරවැසියෝ විදිහට අපේ රටේ බහුතරය මොනවද කරලා තියෙන්නේ? ඒකේ ප්‍රතිඵල තමයි අපි අද අත්විඳින්නේ. ඉතින් එහෙමනම් මේ වෙලාවේ දැන් ඒක සමස්තයට ගත්තොත් එහෙමයි තනි ජීවිත විදිහට හරි ඔයගොල්ලන් අනිවාර්යෙන්ම ඒක මතක තියාගන්න. අනාගතය කියලා එකක් බොරුවට මෙහෙම බලාපොරොත්තුවක් තියන් ඉන්න හොඳ නැහැ. මෙතන මේ මොහොතේ ගන්න තීරණයක් නිසා තමයි අනාගතය කියන එක හැදෙන්නේ. ඉතින් ඒ නිසා ඒක මතක තියාගන්න මේ වෙලාවේ එන්ජොයි කරොත් තමයි අනාගතය කියන එක අස්සෙත් ඔයා එන්ජොයි කරන්නේ. මේ වෙලාවේ දුක කියන එකට ફોකස් කරොත් ඔයා අනාගතයේත් හැමතිස්සෙම දුක කියන එකට තමයි ફોකස් කර ඉන්නේ. අනිත් කාරණේ තමයි අත්‍යවශ්‍යයෙන්ම බලන්න ඕනේ අපි දැන් මේ වෙලාවේ අපි සාමාන්‍යයෙන් කාත් එක්ක හරි කතා කරද්දී වුණත් ප්‍රශ්න ගැන කතා කරනවට වඩා සොලියුෂන් ගැන කතා කරන්න. මොකද අපේ බ්‍රේන් එක අපේ සයිකොලොජි එක සාමාන්‍යයෙන් ප්‍රශ්නයක් කියන එක හැමතිස්සෙම අපිට අභියෝගයක්. ඒක දැක්කම අපිව මානසිකව වැටෙනවා. අපිව ඍණාත්මක එහෙම නැත්නම් ලෝ ভাইබ්‍රේෂන් එකකට අරගෙන එනවා. පල්ලෙහා ভাইබ්‍රේෂන් එකට අපි ඔක්කොම මුළු ජීවිතේම අරගෙන එනවා. හැබැයි අපි ඔප්ෂන්ස් ගැන සොලියුෂන්ස් ගැන කතා කරද්දී අපිව මොටිවේට් වෙනවා. අපිට බලාපොරොත්තුවක් එනවා. ඒ නිසා ඕන කෙනෙක් එක්ක කතා කරද්දී හරි තනියෙන් ඉන්න වෙලාවේ හිතනකොට හරි අර අයියෝ ඇයි මෙහෙම වුනේ? මේ ඇයි කියන කාරණය හිතන්න එපා. කොහොමද අපි කොහොමද මේක වෙනස් කරගන්නේ? මොනවද කරන්න තියෙන්නේ? කොහොමද මේ අවස්ථාවෙන් අයින් මේ මිදෙන්නේ? මොනවද මට කරන්න පුළුවන්? කොහොමද අපි වගා කරන්නේ? කොහොමද අපි පෝර හදාගන්නේ? ඒතර ආයෙමත් ප්‍රශ්නයක් ආවත් පෝර නැහැ. හරියට නැත්තම් කොහොමද අපි මේක ගෙදර හදාගන්නේ? කොහොමද කියන එක ASCII ඔයාලට YouTube search කරලා how කියලා ගහුවොත් ඕන තරම් දේවල් එනවා. ඉතින් ඒ නිසා මේ කොහොමද how කියන එක හොයාගෙන යන්න why කියන එක හොයන්න යන්න එපා. එතකොට අපේ සයිකොලොජි එක ටිකක් අප් වෙනවා, මොටිවේෂන් එකක් අපේ ඇඟ අස්සෙන් එනවා, එනර්ජි එක වැඩි වෙනවා. අපිට ඕන දෙයකට ෆේස් කරන්න පුළුවන් ශක්තිය මේ වෙලාවේ හැදෙනවා. ඒක හරිම වැදගත්. ඒ වගේම තමයි අනිත් එක තමයි අපි හැමතිස්සෙම විශ්වාස කරන එක. මොන වගේ විශ්වාස පද්ධතියක්ද අපිත් එක්ක තියෙන මේ බිලීෆ් සිස්ටම් එක අපේ තියෙන. මේ විශ්වාසයෙන් තමයි අපේ ජීවිතය හදන්නේ. එහෙම නැත්නම් ජීවිතය කියලා කියන්නේ අපිට අවශ්‍ය දේ ලබා ගන්න එකක් නෙමෙයි. මම හැමදාම කියනවා නේ ඔබට අපිට අවශ්‍ය දේ නෙමෙයි අපිට හම්බෙන්නේ. අපි විශ්වාස කරන දේ. අපි ASCII ඔබ මොන වගේ කෙනෙක්ද? ඔබ මේ වෙලාවේ මොන වගේ ভাইබ්‍රේෂන් එකකද ඉන්නේ? ඔබ මොන වගේ විශ්වාසයන් පද්ධතියක්ද ඔබට තියෙන්නේ? අන්න එහෙම ඒව තමයි ජීවිතේ ඔබට ගේන්නේ. ඔබ බයෙන් ඉන්නවා නම් ඔබට බය හිතන දේවල්මයි ඇහෙන්නේ, පේන්නේ, කවහරි කියන්නේ. ඔබ සතුටින් ඉන්නවා නම් සතුටින් ඉන්න දේවල්ම තමයි පේන්නේ, ඇහෙන්නේ. ඒ සතුට කියන එක එන්න ග්‍රෝ වෙනවා. ඉතින් දුක කියන එක එන්න ග්‍රෝ වෙනවා. ඒක හරියට බීජයක් වගේ. ඔබ ගාව තියෙන ඉමෝෂන් එක, ඔබ ගාව තියෙන මොන වගේ ඉමෝෂන් එකක්ද? ඒක තමයි පෝර එකතු වෙලා ලොකු ගහක් වෙන්නේ. ඉතින් ඔබේ අතේ තියාගෙන ඉන්න බීජය මොන වගේද කියන එක හොඳට බලන්න. මේක දුකද? මේක බයද? මේක පසුතැවීමද? මේක කනස්සලද? හරිම භයානකයි. මොකද ඔබ ගාව මේ හදවතේ තියන් ඉන්න මේ බීජයට විශ්වයේ ශක්තිය දෙනවා. විශ්වයෙන් ශක්තිය අරන් මේ බීජේ මහා වෘක්ෂයක් වෙලා වැඩෙනවා. අන්න ඒ නිසා ඒ දේ පොසිටිව් පැත්තට යොදා ගන්න අපිට පුළුවන්. එහෙනම් මේ බීජය සතුටේ බීජය, සාර්ථකත්වයේ බීජය, සෞභාග්‍යයේ බීජය අතේ තියාගෙන ඉන්නන්නේ. එයාට කොච්චර ප්‍රශ්න තිබුණත් නෑ මගේ විශ්වාසය, මගේ බිලීෆ් එක, මගේ ෆේත් එක. ඒ ටික තමයි විශ්වයේ විසින් ශක්තිය අරගෙන වර්ධනය වෙන්නේ. ඒක එතනට අපේ මොළය සකස් වෙලා තියෙනවා. අපේ මනස සකස් වෙලා තියෙනවා. ඉතින් ඒ සකස් වෙලා තියෙන එක අපි හැමතිස්සෙම නෙගටිව් විදිහට ගන්න නැතුව පොසිටිව් පැත්තට මේ තියෙන සිස්ටම් එකේ තියෙන දේවල් මේවා අපි පොසිටිව් පැත්තට හරව ගත්තොත් අපිට පුළුවන් අපේ ජීවිතය සාර්ථක කරගන්න. මොකද බෞද්ධ දර්ශනය පවා කියලා තියෙන්නේ අසන්තුෂ්ටිය ප්‍රහාණය කරන්න, සන්තුෂ්ටිය වඩන්න කියලා. ඉතින් අපි දුක මේක දුකයි කියලා වඩන්න දුක තමයි අපිට එන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ වුණත් මේ බෞද්ධ දර්ශනයේ තියෙන්නේ ඒක හරිම සයන්ටිෆික් ෆිලොසොෆි එකක් නේ. මම දැනට ලෝකේ දැකපු සයන්ටිෆික්ම ෆිලොසොෆි එක. මම බෞද්ධයෙක් නිසා නෙමෙයි ඒක කියන්නේ. මම සාමාන්‍යයෙන් බයිබලයෙන් පවා ඉගෙන ගන්නවා. ඉතින් බයිබලයෙන් ගත්තත් බයිබලය කියලා තියෙන්නේ දෙවියන් ඉන්නේ ඔබ තුල කියලා. දෙවියන් වහන්සේගේ නාමයෙන් ඉල්ලන හැම දෙයක්ම ඔබට ලැබෙනවා. ඒ කොහොමද දෙවියන් වහන්සේගේ නාමයෙන් ඉල්ලන්නේ? කවුද ඉල්ලන්නේ? මම ඉල්ලන්නේ. එහෙනම් මේ දේවත්වය තියෙන්නේ වෙන කොහෙවත් නෙමෙයි මෙතන. එතකොට ඒක තමයි කොච්චර සයන්ටිෆික්ද ඒක. එතකොට දෙවියන් වහන්සේගේ නාමයෙන් මම ඉල්ලන්නේ.
ඒතර ඉල්ලන ඕන දේ මට ලැබෙනවා කියන විශ්වාසය එක්ක අර දෙවියන් වහන්සේගේ නාමයේ කියන පොඩි කෑල්ලෙන් අපි ලොකු විශ්වාසයක් ඇති වෙනවා. මේක ඉටු වෙනවාමයි. අන්නේ විශ්වාසයත් එක්ක අර බීජයට ඔන්න විශ්වයෙන් ශක්තිය මේක ඉෂ්ට වෙන්න. ඒ වගේම තමයි බෞද්ධ දර්ශනය කියලා තියෙනවා. මේ මනෝමය ලෝකේ හැම දෙයකටම වඩා උඩින් තියෙන මනස. ඉතින් මනසෙන් නරක දෙයක් කරනවද? දුකද මනසේ තියෙන්නේ? දුක අපේ පිටිපස්සේ එනවා. සැපද එහෙම නැත්නම් ප්‍රඥාවද මොනවද තියෙන්නේ මනසේ හොඳ කරපු දෙයක්ද? මේ හොඳ දේවල් පොසිටිව් දේවල් ඒ පොසිටිවිටි අපේ පස්සෙන් එනවා හෙවණැල්ලක් වගේ. ඒක තමයි බෞද්ධ දර්ශනයේ තියෙන්නේ. හැම දර්ශනයක්ම ගත්තොත් හරිම සයන්ටිෆික්. මේක දැන් මනෝවිද්‍යාව වෙන්නේ පසු කාලේ ඉන්නවනේ මොලේ ගැන හදාරන්නේ පසු කාලේ ඉන්නවනේ. හැබැයි අතීතයේ හර්මටික් රයිටින්ග්ස් ගත්තත් බෞද්ධ දර්ශනය ගත්තත් ක්‍රිෂ්ණමූර්ති ගත්තත් කොහේ ගත්තත් කවුරු ගත්තත් චයිනීස් ෆිලොසොෆි ගත්තත් මේ හැම තැනම විශ්ව ධර්මයේ තියෙනවා. ඉතින් ඒක ASCII පුදුම නොලෙජ් එකක් තියෙනවා. ඉතින් ඒව ඇතුලේ හැම තැනම තියෙන්නේ මනසින් අපි විශ්වාස කරන දේ. මේ මනසින් අපි දකින විදිහ තමයි අපේ ජීවිතේ හදන්නේ. ඉතින් ඒ නිසා ගොඩක් වෙලාවට ඔබ මේ වෙලාවේ අයාලේ යනවා මේක දැන් මොකද කරන්න අපි මොනවද කරන්න කියලා අසරණ වෙලා වගේ. ඒ අසරණ ෆීලිං එක දෙන්න එපා. විශ්වාසයෙන් ඉන්න, විශ්වාස කරන්න. ඒ විශ්වාසයෙන් ඉන්න කෙනාට අනිවාර්යයෙන්ම ජීවිතේ හරිම ලස්සනට ඒගොල්ලන්ට මාර්ගයේ පෑදෙනවා. මේ වෙලාවේ මගේ කලින් වීඩියෝස් බලලා තියෙන කෙනෙක් නම් ජීවිතේ වෙනස් කරගත්ත ගොඩාක් දෙනෙක් ඉන්නවා මගේ වීඩියෝස් බලලා. ඉතින් ඒගොල්ලන්ට පුළුවන් තමන්ගේ අත්දැකීම් බෙදාගෙන මට ගොඩක් කෝල්ස් එනවා. මෙන්න මෙහෙම කරා මගේ ජීවිතේ වෙනස් වුණා YouTube channel එකෙන්. ගොඩක් YouTube channel එක බලලා ජීවිතේ වෙනස් කරගත්ත අය මායාදරුට එනවා වැඩිදුර ඉගෙන හදාරන්න. ඉතින් අද දවසේ මොනවද ඔයගොල්ලෝ ඉගෙන ගත්තේ කියන එක පල්ලෙන් කමෙන්ට් කරන්න පුළුවන් නම් කමෙන්ට් කරන්න. මොනවද මේකෙන් අලුතින් ගත්ත දේවල් කියන එක. ඊට පස්සේ අනිත් එක තමයි මේ වෙලාවේ අනිත් අය ඔයා මෙහෙම කරන්න කියන එකට එහාට ගිහිල්ලා මට ඇත්තටම පුළුවන් මොනවද? මොකද අපි මෙච්චර කාලයක් ආවේ අනිත් අය හදපු සිස්ටම් මේක. හැබැයි දැන් අපිට නිදහස තියෙනවා. දැන් අපි වැටෙන්න තැනක් නැහැ. අපිට දැන් තියෙන්නේ උඩට යන්න. අපිට දැන් සල්ලි නැත්තම් දැන් තියෙන්නේ සල්ලි හොයන්න. අපේ තාක්ෂණය නැත්තම් දැන් තියෙන තාක්ෂණය හදන්න. ඒක නැත්තරම නැති වෙලා තියෙද්දි හරි ලේසි සමහර වෙලාවට ජීවිතය හදාගන්න. විශේෂයෙන් මට ගොඩක්ම හිතන දෙයක් තමයි දැන්වත් අපේ මිනිස්සුන්ට තේරෙයි අපි ඡන්ද තියෙන වටිනාකම. ඒ කියන්නේ අපි ඡන්ද දෙනකොට කොච්චර හොඳ ප්‍රඥාවන්තයෙන්ට දෙන්න ඕනිද? අර හොරුන්ට, මංකොල්ලකාරීන්ට, නිකන් අර කපටි අයට රට බාර දුන්නම මොකද්ද වෙන්නේ? මං කියන්නේ මේ පහුගිය කාලේ විතරක් නෙමෙයි කාලාන්තරයක් තිස්සේ අවුරුදු ගාණක් තිස්සේ දශක ගාණක් තිස්සේ අපේ රටේ මිනිස්සු හැමතිස්සෙම රැවටෙනවා. ඇයි මිනිස්සු හිතනවා මිනිසුන්ට තමන් කවුද තමන්ට ඇත්තට මොනවද ඕනේ කියන එක හොයාගන්න නැතුව අර සාමාන්‍ය පාත් එකේ ගිහිල්ලා ඒගොල්ලෝ හිර වුණාම ඒගොල්ලන්ට නිකන් රස්සාව දෙන කෙනාට, නිකන් වහල්ට උළු දෙන කෙනාට, නිකන් টয়ලට් එක හදාගන්න පෝච්චිය දෙන කෙනාට ගිහින් ඡන්ද දෙනවා. අපේ රටේ කටේ හරියට කළගුණ සලකනවානේ. ඉතින් ඒ නිසා අර අනිත් කපටි පාර්ශවයට පුළුවන් මොන හරි එකක් දීලා මේගොල්ලන්ගේ ඡන්දේ ගන්න. එතනට වැටෙන්නේ ඇයි අපේ මිනිස්සු ඒගොල්ලන්ට ඉස්කෝලේ උගන්වන්නේ නැහැ. අයියෝ මේ ඉගෙන ගත්ත නැති වුණාට ඕගොල්ලන්ට ඕන දෙයක් ජීවිතේ කරන්න පුළුවන් කියලා. ඒකට විශ්වවිද්‍යාලවල ඒක උගන්වන්නෙත් නැහැ. ඒකට කොහෙන්වත් නොලෙජ් එක ගිහිල්ලා නැහැ. අපේ ජීවිතේ අපි කොච්චර දුප්පත් වුණත් අපිට කොච්චර දේවල් නැති වුණත් අපිට එතනින් පටන් ගන්න පුළුවන්. අපේ ජීවිතේ අපිට ඕන තැනකට යන්න, ඕන දෙයක් කරන්න, ඕන විදිහට ජයග්‍රහණය කරන්න අපිට ශක්තිය අපි තුල තියෙනවා කියන එක කොහෙන්වත් ඒගොල්ලන්ට එන්නේ නැහැ. ඒගොල්ලෝ හැමතිස්සෙම ඒවට ඇහැන්නේ ජීවිතේ දුකයි. ඉතින් අන්තිම බෞද්ධ දර්ශනයේ තියෙන දුකයි කියලා නෙවෙයි බෞද්ධ දර්ශනයේ තියෙන්නේ අසතුට්ටිය ප්‍රහාණය කරන්න සන්තුට්ටිය වඩන්න කියලා. ඉතින් ඒක අපි අය කරන්නේ නැහැ. අපි අය දුක වඩන එක විතරයි කරන්නේ. ඉතින් ඒ නිසා හැම මොහොතකම එන්ජොයි කරනවා වගේම හරිම ඉම්පෝටන්ට් දෙයක් තමයි තමන් කවුද තමන්ට ඇත්තටම මොනවද කරන්න පුළුවන්. තමන්ව හොයාගන්න එක. ඒක ASCII තමන්ට පුළුවන් තමන්ගෙම කියලා මාර්ගය කියන්න. තමන්ට ඇත්තටම ආරය යාළුවෝ කරන නිසා අහවලාක් ගොඩක් කටට ටැග් වෙනවා. අරයත් එක්ක මේක කරන්න ඕනේ. මෙයත් එක්ක මේක කරන්න ඕනේ. තනියෙන් කරන්න හයියක් නැහැ ගොඩක් අයට. එහෙම වෙන්න එපා. දැන් වැටෙන්න තියෙන පල්ලයට වැටලා ඉවරයි. ඒ නිසා දැන්වත් තනියෙන් නැගිටින්න හිතා ගන්න. අරයාගේ මෙයාගේ දේවල් අරයාගේ මෙයාගේ උදව්ව හිතන්න නැතුව තනියෙන් නැගිටිනකොට ඔබට අවශ්‍ය සහයෝගය නිකම්ම ලැබෙයි. ඔබ පසුපස්සේ එනවා. ඔබ අරමුණකට යනකොට ඒ අරමුණට අවශ්‍ය ශක්තිය ඔබට ඉබේම හම්බ වෙනවා. ඒ හෙල්ප් එක ඔබට හම්බ වෙනවා. ඒ නිසා ඒක විශ්වාස කරලා ඉස්සරහට යන්න.
ඊළඟ ප්‍රධානම දේ තමයි ෆෝකස් එක. අපි හැමතිස්සෙම අපේ ෆෝකස් එක හදා ගන්න ඕනි. මම දැන් ඔබට කලින්ම කිව්වා අරක ඔබේ අදහස ලියලා ඒ කියන්නේ හිතන්නතු සතියක් විතර ඉඳලා ඊට පස්සේ ඔබ ඒක ගන්න. ඒක අරගත්තට පස්සේ ඔබ ඒක දිහා බලද්දී ඔබට අයිඩියාස් එනවා, අදහස් එනවා. ඒවා හරිම වැදගත්. ඒවත් කොලයක ලියන්න. ඊළඟට ඒකත් එක්ක ෆෝකස් එකේ ඉන්න හැමතිස්සෙම දැන් ගොඩක් සමහර අය ඉන්නවා ව්‍යාපාර කඩා වැටිච්ච පිරිමි අය එහෙම කතා කරද්දී අන්තිමට බලාගෙන ගියාම ෆෝකස් එකේ ඉඳලා නැහැ. ඒ කියන්නේ ෆෝකස් එක කියලා කියන්නේ හරිම වැදගත් දෙයක්. මොකද අපේ බ්‍රේන් එකේ තියෙන රෙටිකියුලර් ඇක්ටිවේටින් සිස්ටම් එක. මොලේ තියෙන රෙටිකියුලර් ඇක්ටිවේටින් සිස්ටම් එක. කියන්නේ අපේ ෆිල්ටර් එක හැදෙනවා ෆෝකස් එකෙන්. අපි හැමතිස්සෙම ෆෝකස් එකේ ඉන්නකොට දැන් සාමාන්‍යයෙන් අපි මොන හරි වාහනයක් ගැන ඒ ගන්න හිතනවා නම් අපිට පේන්නේ මේ වාහනේ නේද පාරේ යනකොට. අන්න බෙන්ස් එකක් ගන්න ඉන්න කෙනෙක් නම් අර බෙන්ස් එකක් අතන බෙන්ස් එක හැමතැනම බෙන්ස්. කොහොමද එහෙම වෙන්නේ? ඒ තමයි අපේ මොලේ තියෙන රෙටිකියුලර් ඇක්ටිවේටින් සිස්ටම් එක කරන වැඩ. මම අර කලිනුත් කිව්වනේ අපේ හැමතිස්සෙම මොලය කියන මේ ලොකු අවයවයට ඒකට එකපාර ගොඩාක් දත්ත ගත්තට ප්‍රොසෙස් කරන්න බෑ. එක තප්පරයකට පොඩි ප්‍රමාණයක් ප්‍රොසෙස් කරන්නේ. එතකොට එයාට අපි දෙන්න ඕනි අපිට අවශ්‍ය දේ. මට මෙන්න මේකයි ඕනි කියන පණිවිඩය. එතකොට එයා ඒක හරහා එයාගේ වැඩ ටික කරනවා. අපි යම්කිසි දෙයකට ફોકસ කරාම දැන් ගොඩක් අර වාහනයක් ගන්න ફોકસ කරොත් ඒ වාහනේ අපිට පේන්න ගන්නවා. හේතුව තමයි අර ફોકસ එක හැදුනම දසදහසක් වාහන මැද්දේ අපි අර ફોકස් එක තියෙන වාහනේට අපි ඇහැ යනවා. ටක් ගාලා ඇහැ යනවා. ඒ ඇහැ යන එක තමයි මැජික් එක. ඒක ඇත්තටම මැජික් එකක් නෙමෙයි. ඒක ඇවිල්ලා මොනවාත් විශ්ව ශක්තියකින් කරන එක. සමහරක් අය එහෙමත් හිතනවා. සමහරක් අය හිතනවා ඒක හරි මානවයි, ඒක හරි පුදුමයි. ඒක පුදුම වෙන්න දෙයක් නෙමෙයි. ඒක බ්‍රේන් එක විසින් කරන දෙයක්. රෙටිකියුලර් ඇක්ටිවේටින් සිස්ටම් එක, ફોકස් එක හදන එක. ඒක හරිම බලවත් උපකරණයක්. බලවත් ටූල් එකක් අපේ ජීවිතේ සාර්ථක කරගන්න. ඔබ හැමතිස්සෙම මොන වගේ ફોකස් එකක දින්නේ? සාමාන්‍යයෙන් විዥුවලයිස් කරනවා නම් දැන් මම විዥුවලයිසේෂන් ගැන වීඩියෝ එකක් කරා. ඒක දෙවෙනි එක ඉස්සරහටම එනවා. එතකොට පළවෙනි එක ඔයගොල්ලෝ බලලා තියන්නේ විዥුවලයිසේෂන් ගැන. සාමාන්‍යයෙන් Tamanට අවශ්‍ය දේ ගොඩක් විዥුවලයිස් කරන කෙනෙක්ට ওই ફોකස් එක හැදෙනවා. ඒ විዥුවලයිස් කරන හැමතිස්සෙම මේ ફોකස් එකේ ඉන්න කෙනෙක්ට. එතකොට මේ විዥුවලයිස් කරන්නේ හරියට විዥුවලයිස් කරන්නේ කොහොමද කියන එකත් මම ඉස්සරහට වීඩියෝ එකක් ඔයගලන්ට කරනවා. එතකොට මෙන්න මේ ફોකස් එකේ ඉන්න කෙනාගේ බ්‍රේන් එකේ ફોකස් එකට හැදෙනවා. ඒ ફોකස් එක අපිට හැබැයි ප්‍රශ්නේ තමයි මේ වෙලාවේ ගොඩාක් අය ඉන්නේ ඩිස්ට්‍රැක්ට් වෙලා. හැමතිස්සෙම ඩිස්ට්‍රැක්ෂන් එනවා. හැබැයි මේක හරිය මනසින් හරියට මේක ගන්න ඩිස්ට්‍රැක්ෂන් අඩු කරගන්න ටොක්සික් අයගෙන් ටිකක් ඈත් වෙලා පොඩ නිදහස් පරිසරයක මේ ටිකේ ඉන්න ඕනේ. ගෙවල් වල රණ්ඩු කරගන්න ඒවා, කෑ ගහ ගන්න ඒවා, ඒව ටිකක් අඩු කරලා හැමතිස්සෙම සතුටින් සැනසීමෙන් ඉන්න මේ කාලයක හරියම වැදගත්. නැත්තම් ඔයගලගේ ජීවිතය බලන් ඉඳද්දි කඩාගෙන වැටෙනවා. ඒ ගෙවල් සතර සැනසීම කියන එක හරිම වැදගත්. හස්බන්ඩ් වයිෆ් දෙන්නම සතුටින් ඉන්න එක, දරුවෝ සතුටින් තියෙන එක, සල්ලි නැති වුණත් සල්ලි නැතුව කරන්න පුළුවන් සතුටින් ඉන්න පුළුවන් දේවල් මොනවද? කට්ටිය දෙක තුල කොහොමද ඉන්න පුළුවන්? සින්දුවක් දාගෙන නටන එක පවා මේ වෙලාවේ හරි වැදගත් ඔයගොල්ලන්ගේ ජීවිතේට. නැත්තම් ඕගොල්ලෝ මේ වගේ අමාරු කාලෙක ඕගොල්ලෝ කේන්ති ගත්තොත්, ඕගොල්ලෝ රණ්ඩු වුණොත්, ඕගොල්ලන් වැටෙන තැන ඕගොල්ලන්ට හිතා ගන්න බැරි වෙයි. ඒ කියන්නේ එක දිගටම වැටෙන්න ගන්නවා. ඉතින් ඒ නිසා මේ ජීවිතය හදාගන්න එක හරිම වැදගත්. එහෙනම් තමන් කවුද, තමන්ට මොනවද ඕනි කියන එක හොයාගන්න එක අවසාන වශයෙන් හරිම වැදගත් දෙයක්. ඊළඟට ફોකස් එකේ ඉන්න එක හරිම වැදගත් දෙයක්. මේ ફોකස් එක නැති කරගන්න එපා. ඉතින් එහෙනම් මේ ටික කාටරි පුළුවන් මේක දාන්න මේ පොයින්ට් ෆෝම් එකෙන් දාන්න කියපු දේවල් ටික. එහෙමනම් අද දවසේ ඔයගොල්ලෝ මොන හරි දෙයක් ඉගෙන ගත්තා නම් ඒක කමෙන්ට් කරන්න. ඒ වගේම ඕගොල්ලන්ට මේ දේවල් ගැන ඕගොල්ලන්ට මොනවද ෂෙයා කරගන්න තියෙන්නේ මාත් එක්ක කියන එකත් පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න. මම ආසයි ඔයගොල්ලන්ගේ කමෙන්ට් කියවන්න. එහෙමනම් ආයෙමත් ඉක්මනට මුණ ගැහෙනවා මේ අමාරු කාලවල් එන්නේ අපිව ශක්තිමත් කරන්න. අපේ ශක්තිය මොනතරම්ද කියලා අපිට මනින්න මිම්මක් තමයි අපිට ඇවිත් තියෙන්නේ. ඒ නිසා මේ වෙලාවේ මට පිහිට මමමයි, ඔබට පිහිට ඔබමයි, තමන්ට පිහිට තමන්මයි කියලා හිතාගෙන රට ජාතිය ගැන හිතන්න ඕනි. අපි හැබැයි රට ජාතිය කියන්නේ අපිම තමයි. මම වැටුනොත් රට ජාතියත් වැටෙනවා කියන එක හිතේ තියාගෙන ඉස්සරහට යමු. බය වෙන්න එපා. සයිකොලොජිකලි සපෝට් එකක් දෙන්න මම ඉන්න ඔයගොල්ලොත් එක්ක. ආයිබෝවන්.